හරි මේ අද තියෙන්නේ sin නියමය හරි sin නියමය දැන් මෙතන මේ දැන් මෙහෙම අපි සාමාන්‍ය අංකණි මුලින්ම බලන්න ඕනේ සාමාන්‍ය අංකණි ත්‍රිකෝණය හරි දැන් මෙහෙම අපි හිතමු ත්‍රිකෝණයක් තියෙනවා මෙහෙම ABC ABC හරි එතකොට මේ තියෙන A කෝණය මේ B කෝණය මේ C කෝණය එතකොට A කෝණේ කෙලින්ම තියෙන පාදය තියෙනවනේ ඒකට අපි කියන සිම්පල් A වලින් තමයි මේ පාදේ පෙන්වන්නේ ඊට පස්සේ B කෝණයට කෙලින්ම තියෙන පාදේ සම්මුඛ පාදේ සිම්පල් B C කෝණයට කෙලින්ම තියෙන්නේ C සිම්පල් C මේ පාදයේ දිග සිම්පල් C මේ පාදයේ දිග A මේ පාදයේ B හරි එතකොට මේ sin නියමය කියන්නේ මෙහෙමයි ඕනෑම ත්‍රිකෝණයකට ඕනෑම ත්‍රිකෝණයකට ඕනෑම ත්‍රිකෝණයක් කියන්නේ ත්‍රිකෝණ වර්ග තුනක් තියෙනවානේ සුළු කෝණේ මහා කෝණී ඍජු කෝණී කියලානේ ඒ ඕනම ත්‍රිකෝණයකට ත්‍රිකෝණයකට සාමාන්‍ය අංකනේ නේ මේ අංකනේ අංකනේ මේ sin A මේ ඒකේ මේ A කෝණය මේක B කෝණය මේක C කෝණය ඒතකොට sin A කෝණේ sin නගේ බෙදීම ඒ පාදේ දිග හරිනේ ඒ කියන්නේ ඕනම කෝණයක sin නගය බෙදීම ඒ කෝණයට ගැලීම සම්මුඛව තියෙන පාදේ අතර අනුපාතය. ඒ කියන්නේ මේ අනුපාතයෙන් තියෙන බෙදීම කියන්නේ සමාන වෙනවා අනිත් කෝණ. ඒ කියන්නේ B කෝණයේ sin නගය බෙදීම B පාදයේ දිග. ඊළඟට C කෝණයේ sin නගය බෙදීම C පාදේ. මේ හැම එකෙම වෙන අනුපාතය එක මගයක් එන්නේ. දැන් හිතන්න මෙතන අපි හිතමු sin අපි හිතමු sin 30 කියන කෝණයක් 30 බෙදීම එයාට සම්මුඛ පාදයේ දිග අපි ගමු 2යි කියලා. එතන මෙතන sin 30 කියන්නේ භාගයනේ. භාගයේ බෙදීම 2. කියන්නේ 4න් 1යි. එහෙනම් මේ යගේ මේකටත් තියෙනවා. sin b වගේ බෙදීම b එන්නේ 4න් 1යි. c බෙදීම c එන්නේ 4න් 1යි. මේ සිම්පල් මේව හරි. එනවා සිම්පල්. නේ? අන්න එහෙම. හරි මෙන්න මේක ලියා ගන්න මේක පොඩ්ඩක් ඇඳලා මේක තමයි නියමය. හරි. ඒතර දැන් මේක තියෙනනේ. දැන් මේක අපි මේ සාධනය කරන්න ඕනේ. හරිද? මෙතන සාධනය ගන්න ඕනේ. සාධනය ගන්න අපිට ත්‍රිකෝණ තුනක් තියෙනවනේ වර්ග. ඒ තුනටම ගන්න ඕනේ. ඉතින් අපි ගමු සුළු කෝණී ත්‍රිකෝණයකට. හරි. සුළු කෝණී ත්‍රිකෝණය. සුළු කෝණ ත්‍රිකෝණය ගන්නවා නේ මෙන්න මේ වගේ. ඔන්න ඔය විදිහට අදිනවා නේ. හරි. ඒතර සාමාන්‍ය අංකණයෙන් අපි අර වගේ ABC මේ හරි. හරි ඊට පස්සේ දැන් මෙතන අපි මේ දැන් දන්නවනේ මේ C පාදයේ කෙලින් තියෙන්නේ C කෝණයේ කෙලින් තියෙන C පාදේ සම්මුඛ පාදේ B ට සම්මුඛ වෙන්නේ B සිම්පල් B පාදේ Aට සම්මුඛ වෙන්නේ සිම්පල් A නේ මේ තියෙන සාමාන්‍ය අංකනේ ඊළඟට මෙන්න මේ විදිහට අපි පොඩි ලම්බයක් ඇඳගන්න ලම්බයක් නිර්මාණය කරනවා හරි මෙහෙම මෙතන අපි හිතමු D කියලා හරි ඔන්න ඔක දාගත්තා දැන් අපිට පුළුවන් දැන් අපි දන්නවා මේ කෝණය අපි ගමු A කෝණය අපි යනවා sin A මේ කෝණය අපි sin නගය ගන්නවා sin අපි දන්නවා sin කියන්නේ මොකද්ද සම්මුඛ පාදය කියන්නේ CD නේ බෙදීම කර්ණය වෙන්නේ AC
එතකොට අපිට ලියන්න පුළුවන් CD බෙදීම දැන්. එතන AC කියන්නේ මොකක්ද? AC දිග වෙනවා simple B. AC දිග වෙන්නේ simple B. දැන් මෙතනින් අපිට පුළුවන් මෙතනින් හරස් කුණිතය දාලා ගන්න. දැන් මම දානවා හරස් කුණිතය හරි. මේ sin A කියන එකටයි මේ තියෙන්නේ. මෙන්න මේකටයි. දැන් එනවා CD සමානයි B sin A. B sin A. මේ එකක් ගන්න. පළවෙනි එක. ඊට පස්සේ මෙන්න මෙතන කොහොමද යනවා? sin B වලට යනවා. එතන සම්මුඛ පාදේ CD බෙදීම කර්ණය A. නේ? දැන් පේනවනේ CD මේකෙත් වෙනවා CD සමානයි A sin B. මේක දෙවෙනි. දැන් මොකද වෙන්නේ? මේ CD සමානයි CD. මේ CD වල තියෙන එකම රාශියෙන් තියෙන. ඒක ලියන්න පුළුවන් මෙහෙම. 1යි 2යි සමාන වෙනවනේ. ඒක ලියන්න පුළුවන් B sin A සමානයි කියලා A sin B. දැන් මොකද? දැන් මෙතන A වලින් මෙහා බෙදනවා B වලින් මෙහා බෙදනවා. ඒතර මේක ආයි මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. sin A බෙදීම A සමානයි sin B බෙදීම B කියලා. හරිනේ. ඔන්නෝම ගන්න පුළුවන් නේ. මම මෙතන යට පොඩ්ඩක් පේන්නේ නැහැ නේ. මෙහෙම ලිය. මේ ලියන්න හරි. sin A බෙදීම A sin B බෙදීම B. ඔන්නෝම වෙනවනේ. දැන් පේනවනේ මේ අපිට ඕන ප්‍රමේය කිය. sin A බෙදීමේ sin B බෙදීම B. මේ වගේම දැන් ඕනනම් මෙන්න දැන් මේක ඉතුරු කොටස අපි දැන් අපිට ඕනේ මේ තුනව ගන්න බෑනේ. sin A බෙදීම A sin B බෙදීම B sin C බෙදීම C ගන්නත් එපේ. ඒක මෙන්න මෙහෙම හරි. දැන් මේ ත්‍රිකෝණේ කොහොම තියෙන ත්‍රිකෝණේ මේ අනිත් පැත්තට ලම්බයක් ගන්න. මෙන්න මේ පැත්තට කොහොම ලම්බයක් ගන්න. මෙතන අද ගන්නවා D එකක් හරි. මේව ABC එහෙම තියලා මෙන්න මෙතන D අඳගෙන හරි. මේ වගේම අර මේ දෙපැත්ත ත්‍රිකෝණ දෙකට sin C එකයි sin B එකයි දාන්න. ඊට පස්සේ අපිට එනවා මෙන්න මෙහෙම එකක්. sin මේ වගේම sin B බෙදීම B සමානයි sin C බෙදීම C කිය. හරි. දැන් පේනවනේ මේ sin A බෙදීම A sin B බෙදීම B sin C බෙදීම C. තුනම ලියන්න පුළුවන් අන්න ඒවා සමානයි. හරිද? ඔන්නෝම ගන්න පුළුවන් sin ප්‍රමේය. ඒ ගත්තේ සුළු කෝණ ත්‍රිකෝණේ. හරි. ඊට පස්සේ දැන් මේක ලියා ගන්න දෙනවා. ඊට පස්සේ අපිට ඕනේ ත්‍රිකෝණේ ගන්නත් ඕනේ මහා කෝණී ත්‍රිකෝණේ ගන්නත් ඕනේ. දෙකම ඕනේ. හරි දැන්ට මේක ලියා ගන්න. මෙන්න මෙතන දාගන්න එලෙසින්ම කියලා. එලෙසින්ම එතෙන් දැන්දොත් එහෙම මේ ලම්බයක් sin B බෙදීම sin C sin B බෙදීම B සමානයි sin C බෙදීම C ගන්න පුළුවන්. දැන් තමයි මේක ගන්න පුළුවන් උත්තරේ. හරි. හරි. දැන් මේක හරි. ඊළඟට දැන් දැන් බලමු ත්‍රිකෝණේ හරි. ත්‍රිකෝණේ මේ වගේ. මෙතන අපි A B C කොහොම ගමුකෝනේ හරි. ඒතර පාදය මේ A කෝණයට කෙලින්ම තියෙන සම්මුඛ පාදය simple A B ට සම්මුඛ B C ට සම්මුඛ C. හරිනේ. මොකද තියෙනවා? දැන් මොකද කරන්නේ? දැන් sin දැන් අපි මෙන්න මේක ගමුකෝ. නැත්නම් sin A වලට ගමු. නැත්නම් sin C ගමු ගමන්නේ. sin C වලට ගත්තොත් sin C කියන්නේ කොහොමද? සම්මුඛ පාදේ වෙන්නේ AB. බෙදීම කර්ණය AC. හරිනේ. එතකොට sin C සමානයි ලියන්න පුළුවන් මෙහෙම. AB කියලා අපිට ලියන්න පුළුවන්. AB කියන්නේ simple C නේ. AC කියන්නේ simple B. නේ. sin C සමානයි C බෙදීම B. දැන් අපිට ඕන ගන්න පුළුවන් මෙතනින් simple C සමානයි B sin C කියලා. හරි. එකක් ගමු. ඊට පස්සේ ඒකම A වලට දානවා මේ.
A වල sin නගය ගන්න. ඒ කෝණය. එතකොට sin A සමානයි ඒකේ සම්මුඛ A වල BC නේ. හරණය AC. BC කියලා අපිට ලියන්න පුළුවන්. BC කියන්නේ simple A. AC කියන්නේ B. සමානයි sin A. මෙතන අපිට ගන්න පුළුවන්. මෙතන මෙහෙම කරමු. මෙතන උත්තර කරමු අපි B එක. හරි. මෙතන අපි උත්තර කරමු B. එතන B සමානයි C බෙදීම sin C. හරි. මෙතනින් අපිට ආයෙත් පුළුවන් B උත්තර කරන්න. A බෙදීම sin A. මේක අපි ගමු 1 කියලා. 1 2. දැන් මේකෙත් මේ 1 2 සමානනේ. එතකොට මොකද වෙන්නේ? A බෙදීම sin A සමානයි C බෙදීම sin C. දැන් මේක පරස්පරය ගන්නවා. දැන් මෙහෙම තිබ්බත් හරි අවුලක් නැහැ. මෙහෙම ලියන්නත් පුළුවන් මේ sin ප්‍රමේය. හරි ප්‍රශ්නයක් නැහැ. මෙහෙම ලියමු. sin A බෙදීම A සමානයි sin C බෙදීම C. එකක් ගත්තනේ. දැන් B මෙතන B ගන්නත් එපේ. B කොහොමද ගන්නෙ? මේවයි. දැන් අපි sin B ගත්තොත් sin B ඔන්න sin B මෙතන හරි මේ ටික හරි. මම ලියා ගන්න මෙතන B වලගේ 90යිනේ. ඒතර sin 90 වෙන්නේ නේ. sin 90 sin B කියලා ගත්තොත් sin B වල B කෝණය 90 නේ. ඒ කියන්නේ sin 90. ඒ කියන්නේ එකයිනේ. එකයි ලෙන්නේ නේ. හරි. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් sin B බෙදීම sin කියන්නේ sin 90 බෙදීම B simple B මේ පාදේ. දැන් මෙතන අපිට මේ නේම ලියන්න පුළුවන් නේ. හරි. ලියා ගන්නකො. දැන් මෙතන sin B බෙදීම simple B sin 90 හරි. එක කියලා එන්නේ. බෙදීම sin B sin A බෙදීම simple A. කියන්නේ මෙතන 1යට B කියලා තමයි ගන්න වෙන්නේ. හරි. ඒක අපි දැන් මේ මෙතනින් අපිට ආවා මෙහිම ආවනේ. B sorry. simple A සමානයි B sin A. හරි. කියන්නේ මෙතන ඇත්තම තියෙන්නේ sin B තමයි මෙතන තියෙන්නේ. කියන්නේ sin 90 වෙලා මේ එක තමයි මෙතන තියෙන්නේ. හරි. අන්නේම තමයි මෙතන ආවේ. හරි. හරි දැන් මෙතන මේ මහා කෝණ ත්‍රිකෝණය. හරි. දැන් මෙතන මේ වගේ අර වගේ ලම්බයක් ගහ ගන්නවා මෙතන. මේ තියෙන ABC කියන්නේ මහා කෝණ ත්‍රිකෝණය. හරි. ඊට පස්සේ දැන් මෙහෙම. දැන් අපිට පුළුවන් මෙන්න මේ කෝණය අපි දාමු C කියලා. මේ කෝණය C නේ. C කෝණය. මේ කෝණය C නම් මේ ඊතර කෝණය මේක මොකද්ද? මෙතන කෝණය 180 ඍණ C නේ. 180 ඒ කියන්නේ π ඍණ C. මෙතන C නම් මෙතන 180 ඍණ C. හරි. දැන් අපි කරනවා මෙන්න මේ ඉස්සෙල්ලා මේ ABD කියලා ත්‍රිකෝණයක් තියෙන ලොකු ත්‍රිකෝණය. ABD ත්‍රිකෝණය අපිට ගන්න පුළුවන් මෙහෙම. sin B මේ B කෝණය sin නගේ. sin B සමානයි ගන්න පුළුවන්. සම්මුඛ පාදය AD හරණය C.
කාරණේ C කියන්නේ මේ AB නේ පාදේ. මම කෙලින්ම ලිව්වා C කියලා. සිම්පල් C හරි. දැන් අපිට ගන්න පුළුවන් AD සමානයි C sin B. මේක 1. ඊට පස්සේ මේ කුඩා ත්‍රිකෝණයට යනවා හරි. AB ACD ත්‍රිකෝණයට. ACD ත්‍රිකෝණයට යනවා. එතන මොකද වෙන්නේ? එතන මෙන්න මේ තියෙන මේ කෝණය මේ sin pi ඍණ c 180 ඍණ c සමානයි සම්මුඛ පාද AD කර්ණය වෙන්නේ මේක ඒ සිම්පල් ඒ නේ සිම්පල් ඒ ඊට පස්සේ මෙතන sin pi ඍණ c කියන්නේ මොකද්ද අර මුලින්ම අපි කරේ sin 180 ඍණ c තිබ්බට පස්සේ මොකද්ද ආවේ sin c ආවේ හරි සමානයි AD බෙදීම A දැන් මෙතන අපිට ගන්න පුළුවන් AD සමානයි කියලා A sin C A sin C හරස් ගුණිතේ මේ දෙවනි සූත්‍රය දැන් මොකද වෙන්නේ 1 සමානයි 2 එතකොට C sin B සමානයි A sin C දැන් දෙපැත්තම දැන් මේ C එක මේ පැත්තට දාගන්න ඒක මෙතන මෙතන B නේ දෙන්නේ සෝරි මෙතන B දැන් බලන්න හරි මෙතන B B මේකත් B දැන් මෙතන එන්නේ B sin C දැන් මේ B එක මෙතෙන්ට දාන C එක මෙතෙන්ට දාගන්න එතකොට sin B බෙදීම simple B sin C බෙදීම simple C දැන් මේ ආකාරයට මොකද ගන්න මේ ආකාරයෙන් දැන් අපි මෙන්න මේ මෙහෙම තිබ්බ ත්‍රිකෝණෙට මේ පැත්තෙන් අපි ලම්බයක් ගැහුවේ ගාලා මේ උත්තරේ ගත්තා මේ උත්තරේ ගත්තා දැන් ඕනනම් මේ ත්‍රිකෝණෙට මේ අනිත් පැත්තෙන් ලම්බයක් ගහන්න පුළුවන් නැත්නම් මෙන්න මෙහෙම ලම්බයක් ගහන්න පුළුවන් මැද්දෙන් ගාලා ඉවර වෙලා එලෙසින්ම හරි sin A බෙදීම simple A සමානයි sin B බෙදීම simple B ගන්න පුළුවන් මේක මේ කෙලින් කොහොම තව ලම්බයක් ගන්න හරි එතකොට පේනවනේ sin B බෙදීම B C බෙදීම C B බෙදීම B A බෙදීම A ඉතින් අන්තිමට සම්පූර්ණ තුන වෙන එකට නේ sin A බෙදීම A sin B බෙදීම B sin C බෙදීම C කියන හරි ඔන්න ඔහොම මේ තුනම පෙන්නන්න ඕන ගන්නකො බලන්න දැන් මේකෙත් අර වගේ තමයි හරි ඕනෑම ත්‍රිකෝණයකට සාමාන්‍ය අංකණය cos A හරි B හරි C හරි කොහොම හරි සමානයි B වර්ගය ධන C වර්ගය ඍණ A වර්ගය බෙදීම 2BC හරි cos B ගත්තොත් එහෙම B කෝණයේ cos අගය A වර්ගය C වර්ගය ඍණ B වර්ගය 2AC ඊට පස්සේ C A වර්ගය ධන B වර්ගය ඍණ C වර්ගය බෙදීම 2AB හරි මෙන්න මේක මේ තමයි මේ cos ප්‍රමේය හරි නැත්නම් cosine ප්‍රමේය cos ප්‍රමේය කියලා කියනවා cos නියමය හරි ඊට පස්සේ දැන් අපි මේකත් අර වගේම ත්‍රිකෝණ ජාති තුනටම වර්ග තුනටම පෙන්වන්න ඕන මුලින්ම ගමු එහෙම සුළු කෝණ ත්‍රිකෝණය මේක තරවගේ මෙහෙම පොඩි ලම්බයක් ගහගන්න
එතකොට A කෝණයට කෙලින්ම තියෙන්නේ සම්මුඛ වෙන්නේ simple A. B කෝණයට simple B. C වලට simple C. හරි. දැන් අපි කරන්නේ මෙහෙමයි. දැන් අපි දන්නවා මේ මෙතන A නම් මේ DB පාදය කියන්නේ මොකද්ද? ඊට පස්සේ CD පාදය කියන්නේ මොකද්ද කියලා ලියන්න පුළුවන්. මේ B වලිනුයි මේ A වලිනුයි. දැන් අපි දන්නවා මෙහෙම. sin B ගත්තොත් sin B සමානයි මොකද්ද? CD. බෙදීම කර්ණය simple A. B කෝණයේ sin නගින. ඒ කියන්නේ අපිට ලියන්න පුළුවන් CD සමානයි A sin B කියලා. එහෙනම් මෙන්න මේ පාදයේ දිග A sin B නේ CD. ඒ වගේ ලියන්න පුළුවන් DB වලටත් නේ. DB කොහොමද ගන්නෙ අපි? අපි cos ගමුකෝ. cos B ගමු. B වල cos වගේ ගන්නවා නේ. ඒ cos B කියන්නේ මොකද්ද? බද්ධ පාදය. DB නැත්නම් BD බෙදීම කර්ණය. simple A. දැන් අපිට BD සමානයි A cos B කියලා. A cos B කියලා හරි. එහෙනම් මේ පාදේ A sin B මේ පාදේ A cos B. දැන් ඒ වගේම එලෙසින්ම ලියන්න පුළුවන් මෙහෙම. එලෙසින්ම ලියන්න පුළුවන් AD පාදය. AD පාදය සමානයි B cos A. B cos A. ඒ වගේම CD ලියන්න පුළුවන් CD සමානයි කියලා B sin A. B cos A B sin A. හරි. දැන් අපි මොකද අපි කරන්නේ? චවුණන් දාන්න පුළුවන් මෙහෙම. අපි දාමු මේ A BDC. BDC ත්‍රිකෝණයට දානවා මොකද්ද? පචරස්ප්‍රමේය දානවානේ. යෙදීමෙන් ප්‍රමේය යෙදීම. මොකද අපිට හම්බෙන්නේ? කර්ණය කියන්නේ මේකනේ. BC වර්ගය කියන්නේ A වර්ගය සමානයි. DB කියන්නේ මොකද්ද? DB අපි ගත්තා මේ A cos B. A cos B වර්ගය. ධන පොඩි නෑ මෙහෙම යන්න බෑ මෙතන පොඩ්ඩක් හරි පොඩ්ඩක් මෙතන යන්න ඕනේ නෑ මෙතන පොඩ්ඩක් තියමු හරි මෙතන යන්න ඕනේ නෑ මේ දැන් මේ පාදේ C මෙන්න මේ සම්පූර්ණ දිග C හරි මේ දිග අපි ගත්තා මොකද B A cos B කියලා නේ මේ දිග A cos B හරි එහෙනම් AD කීයක් දෙන්න ඕනේ දිග AD සමාන වෙන්න ඕනේ C ඍණ මේ දිග C ඍණ A cos B. එම නිසා ලියන්න පුළුවන් AD සමානයි මේ සම්පූර්ණ දිග C නේ. AB පාදයේ සම්පූර්ණ දිග C අඩු කිරීම මේ පාදේ මෙන්න මේ කොටස A cos B කියලා පේනවනේ. ඔන්න ඔහොම. හරි දැන් පුළුවන් අපිට දාන්න මේ ප්‍රමේය නේ. දැන් අපි දාමු මේකට දාමු ACD වලට. ACD ත්‍රිකෝණයට දානවා පයිතගරස් ප්‍රමේය. හරි. එතකොට ඒකේ කර්ණය වෙන්නේ B නේ. B වර්ගයේ සමානයි මෙතන පාදේ. මේ CD ගත්තේ මොකද? CD අපි ගත්තේ A sin B කියලා නේ. A sin B වල වර්ගය. දැන් ඊට පස්සේ මේ පාදේ AD කියන්නේ මොකද? C ඍණ A cos B වර්ගය. මොකක්ද කියනවා නේ දැන් මොකද අපිට එන්නේ B වර්ගය සමානයි මෙතන A වර්ගය sin වර්ගය B මෙතන C ඍණ A cos B වල වර්ගය يعني C වර්ගය ඍණ 2යි AC cos B ධන A වර්ගය cos වර්ගය B දැන් A වර්ගය sin වර්ගය B A වර්ගය cos වර්ගය B දැන් A වර්ගය පොදුයි මෙතන A වර්ගය පොදුයි එතකොට sin වර්ගය B ධන cos වර්ගය B
ධන c වර්ගය ඍණ 2ac cos b සමානයි b වර්ගය. දැන් මේ මොකද sin වර්ගය b cos වර්ගය b. මුලින්ම අපි කර මේ සර්වසාමයනේ එකයි. මතකනේ? එතකොට උත්තරේ එන්නේ b වර්ගය සමානයි a වර්ගය ධන c වර්ගය ඍණ 2ac cos b. දැන් මේ cos b උත්තර කරන්න තියෙන්නේ. ඒතර cos b සමානයි මේ b මේ ටික මේ පැත්තට එනවා ධන වෙනවා. මේ b වර්ගය අනිත් පැත්තට ගියාම ඍණ වෙනවා. a වර්ගය ධන c වර්ගය ඍණ b වර්ගයේ බෙදීම මේ 2ac. තේරෙනවනේ දැන්. මෙන්න මේ පාදේ මම ගැහුවේ ලම්බේ. දැන් ඕනනම් මේ අනිත් පාදේ ලම්බේ ගැහුවට පස්සේ මොකක්ද දෙන්නේ? කියන්නේ මේ a වලින් ගැහුවොත් මේ ලම්බය මේ පාදෙට. අපිට cos cos c හොයාගන්න පුළුවන්. මේ විදිහට. ඊට පස්සේ මේ පාදය තුන මේ b වලින් ගැහුවොත් මේ ලම්බය මේ පාදෙට. එතකොට අපිට cos a හොයාගන්න පුළුවන්. මේ ක්‍රමයටම. දැන් අපි මේ ක්‍රම තුනම කරන්න ඕනේ නැහැ. හරිද? විභාගය ඇහුවොත් මෙන්න මේ එකක් කරලා ඉවරලා ලියන්න එලෙසින්ම කියලා දාලා එලෙසින් මොකද? cos a සමානයි b වර්ගය c වර්ගය ඍණ 2 sorry ඍණ a වර්ගය බෙදීම 2bc. cos c සමානයි a වර්ගය b වර්ගය ඍණ c වර්ගය බෙදීම 2ab. මොකම ලියන්නේ? තේරෙනවද? හරි. හරි. දැන් ඍජුකෝණ ත්‍රිකෝණ ගන්න. හරි. ABC කියලා දෙනවනේ. හරි. දැන් අපි දන්නවා මේ අපි ගමුකෝ cos C වලට. නැත්නම් ඔව් cos C ගමුකෝ. cos C සමානයි sorry මේ පාදේ දැන් C මේක B මේක මේ මුලින්ම අපි දාමු මේ ABC ත්‍රිකෝණයට දාමු. වචන ක්‍රමයේ දාමුනේ. මේ යෙදීමේ. එතකොට අපිට ලියන්න පුළුවන් කර්ණය කියන්නේ B නේ. B වර්ගය සමානයි C වර්ගය ධන A වර්ගය. කොහොම ලිව්වා? දැන් මෙතන මේ අපිට අර අනිත් කොටස පොඩ්ඩක් වැඩියෙන් දාන්න වෙනවා. හරිනේ? ඒක පොඩ්ඩක් අතින් දාන්න වෙන්නේ. දැන් අපි දන්නවා මෙතන B තියෙනවනේ. B කෝණය 90යි. අංශක 90යි. නැත්නම් පයි බෙදීම දෙක. cos B කීයද? cos B කියන්නේ cos 90යි. හරිනේ? cos 90 කියන්නේ මොකද්ද? බිඳුවනේ. නේ? එහෙනම් මේ cos B කියලා කොටසක් දැම්මයි කියලා මේකට අවුලක් වෙන්නේ. අර අපිට දැන් සමීකරණේ හදා ගන්න ඕන හින්දා මෙන්න මෙහෙම එකක් ලියන්න. ඍණ 2යි AC cos B කියලා නෝ මෙන්න මේ කොටස වැඩියෙන් දාගන්න අපි අතින් දාන්නේ. හරි. දැන් මේක අපි දන්නවා B වර්ගය සමානයි C වර්ගය දන A වර්ගය. මේක දන්නවා. හරිනේ? මේ කොටස අපි වැඩියෙන් ලියාගත්තා. අයි මෙතන cos B බිඳුව හින්දා cos 90නේ. cos 90නේ cos 90 බිඳුව වෙන හින්දා මේ කොටසම බිඳුව වෙලා යනවා. හරි. මේක අන්තිමට වැදගත් වෙන්නේ නැහැ. මේක අපි අතින් දාගන්න. හරි. දැන් මෙතනින් බලන්න අර වගේම cos B සමානයි මොකද්ද? මේක මෙහෙට දිහාට පස්සේ මේක අනිත් පැත්තට යනවනේ. A වර්ගයේ C වර්ගයේ ඍණ B වර්ගයේ බෙදීම 2යි AC. වෙනවනේ. ඔන්න ඔය ලියාගන්න. ඊට පස්සේ එලෙසින්ම දානකොට එලෙසින්ම cos A ලියන්න ඕනේ cos B cos C ලියන්නත් ඕනේ. හරි. ලියාගන්න බෑ ටික. හරි. දැන් ඊළඟට බලමු මහා කෝණය නේ. මහා කෝණය ත්‍රිකෝණ. හරි. දැන් මෙතන B මෙතන A මෙතන C. හරි. ඊට පස්සේ අපිට පුළුවන්
මේ වගේ අර වගේම ලම්බයක් අඳ ගන්න වෙනවා. හරි මෙතන දාමු D කියලා. දැන් අපි දන්නවා මේ අර ඉස්සෙල්ලා මම කිව්වගේ නේ මෙන්න මේ පාදේ. දැන් මේක අපි ගමු B. මේ කෝණය B නම් අර මුලින් ගත්තා වගේ මේක වෙන්නේ මොකද්ද? π ඍණ B. නේ? එතන මේක අපි ගත්තොත් sin නගේ. මේ B කෝණේ. sin π ඍණ B කෝණේ උත්තරේ මොකක්ද දෙන්නේ? sin π ඍණ B සමානයි සම්මුඛ පාදේ AB AD බද්ධ පාදේ AB. හරිනේ. එතකොට sin π ඍණ B කියලා අපි මතකනේ. ගත්තේ sin B. AD එහෙම තියමු මේ AB කියලා ගත්තේ C. B පාදයේ C. එතකොට AD ගන්න පුළුවන් C sin B. C sin B. හරි. ඊට පස්සේ මේ dB ගන්නත් ඕනේ. dB ගන්නත් වෙනවා. dB කියන්නේ මොකද්ද? අපි මේ දැන් මේ ගත්තේ sin නගේනේ π ඍණ B වල. දැන් අපි ගමු cos අගේ. මේ කෝණෙම. ඒ කියන්නේ cos π ඍණ B. cos අය ගන්නවා හරිනේ. මෙතන කෝණේ. ඒතර cos කියන්නේ බද්ධ පාදයේ dB කර්ණය C. දැන් cos π ඍණ B කියන්නේ මොකද්ද? මතකද? මුලින් කරේ cos 180 ඍණ θ. cos π ඍණ θ කියන්නේ ඍණ cos θ. ඒ මුල ටික අනිවාර්යෙන් බලා ගන්න. හරිනේ. તો ඍණ cos B මෙතනින් එනවා. සමානයි dB වෙදීම C. ඒ කියන්නේ අපිට ලියන්න පුළුවන් මෙතන dB සමානයි කියලා ඍණ C cos B කියලා. මේ පාදේ. හරි. දැන් අපි දන්නවා මේ AB AD පාද දන්නවා AD පාද දන්නවා නේ. මෙන්න මෙහෙම තියෙන මේ පාදේ මේ ත්‍රිකෝණේ හරි. මෙහෙම තියෙන්නේ. මේ තියෙන්නේ කඩේලි වලින් එන්නේ හරි. මෙතන A මේ පාදේ B මේ පාදේ අපි ගත්තා C sin B මෙතන මේ පාදේ ඍණ C cos B. දැන් මම මේ සම්පූර්ණ ත්‍රිකෝණයට දානවා ප්‍රමේයනේ. ABC. කියන්නේ ACD ත්‍රිකෝණයට දානවා පයිතගොරස් ප්‍රමේය දානවා. පයිතගොරස් ප්‍රමේය. එතකොට කාරණේ වෙන්නේ මේකනේ B වර්ගය සමානයි මේ පාදයේ C sin B වල වර්ගය. ඊට පස්සේ මෙන්න මේ පාදේ මොකද්ද? මේ සම්පූර්ණ පාදය වෙන්නේ A ධන මේ ධන කියන්නේ මේක ඍණ වෙනවනේ. A ඍණ cos B. දැන් එකතු වෙනවා කියන්නේ මෙතන ඍණාගයක් කියන්නේ A ඍණ වෙනවනේ. C cos B වර්ගය. හරි. දැන් මොකක්ද දෙන්නේ? දැන් ගමු මෙතන B වර්ගය සමානයි C වර්ගය sin වර්ගය B. මෙයාගේ වර්ගය මොකද්ද? A වර්ගය ඍණ 2යි AC cos B. හරි. ධන C වර්ගය cos වර්ගය B. එතකොට B වර්ගය සමානයි දැන් C වර්ගය sin වර්ගය B cos වර්ගය B. ඉස්සෙල්ලා වගේ තමයි. එතකොට C වර්ගය sin වර්ගය B ධන cos වර්ගය B තියෙනවා. මෙතන ධන A වර්ගය ඍණ 2යි AC cos B. මෙතන ආයිත් sin වර්ගය B sin cos වර්ගය B. එකයි නේ. එතකොට B වර්ගය සමානයි C වර්ගය ධන A වර්ගය ඍණ 2යි AC cos B.
දැන් පුළුවන් cos b උත්තර කරන්න නේ. අර උත්තරේ වෙනවා අපිට. a වර්ගය දන c වර්ගය ඍණ b වර්ගය 2ac. දැන් මේ පේපර් එකේ තියෙන මෙහෙම ගන්න. පොඩ්ඩක් බලමු. ත්‍රිකෝණයක් තියෙනවා. පේනවද ත්‍රිකෝණ? ඔව්. දැන් මේක අඳගමු මුලින්ම. ABCD කියලා තියෙනවා. එකක් 20යි ඇල්ෆා තියෙනවා. 80 තියෙනවනේ. දැන් මෙහෙම ආවට පස්සේ අර ඉතුරු කෝණ ටිකක් දාගත්තා නම් ගොඩක් ලේසි වැඩි. හරි. දැන් මේක ඇල්ෆා නම් මේ කෝණේ කෙලින්ම දන්නවා π ඍණ ඇල්ෆා කියලා නේ. 180 ඍණ ඇල්ෆා. මේත් එක්ක මේක දාගත්තා නම් හරි. π ඍණ ඇල්ෆා. මෙතන කෝණේ මොකක්ද? මෙතන කෝණේ දැන් අපි දන්නවා 80යි ඇල්ෆායි. මෙතන කෝණේ 180ක් එන්න ඕනේ නේ. π එන්න. එතකොට මෙතන අපි හිතමු මේ කෝණය x නම් x කියන්නේ මොකක්ද? 180. ඒ කියන්නේ π ඍණ 80 ඍණ ඇල්ෆා. ඒ කියන්නේ 100 ඍණ ඇල්ෆා කියලා එන්නේ නේ. දැන් උත්තර වල 100 ඍණ ඇල්ෆා කියලා කතාවක් මේවයි තියනවද? නෑ එහෙම එකක් කරන්නේ නෑ නේ. උත්තර වල 100 කතාව මොකද දෙකින් දෙන්න අවුල නෑ ඒක ඕනේ නෑ. හරි. 100 ඍණ ඇල්ෆා. ඕන දැම්මත් ප්‍රශ්නයක් නෑ. හරි. කවන්නේ මේ උත්තර මෙතන π. හරි. ඊළඟට මේ කෝණෙත් ඕනනම් බලමු මේක මොකක්ද නේ කියලා. ඒකට අපි y කියලා දැම්මොත් ඒ කෝණෙට මේකට දැම්මොත් 180 ඍණ මෙතන 180 ඍණ ඇල්ෆා නේ. නේ π ඍණ ඇල්ෆා නේ. ඊළඟට 20 නේ. අපිට එනවා මෙතන මොකද්ද? 180 කැපිලා ඇල්ෆා ඍණ 20 කියලා. මේක එනවා ඇල්ෆා ඍණ 20. ඇල්ෆා ඍණ 20 කියලා එනවා නේ. මෙතන කොහොමද? මෙතන කෝණේ ගත්තොත් 100 ඍණ ඇල්ෆා. අපි ඕන වෙන්නේ නැහැ. හැම එකම ඕන වෙන්නේ නැහැ. හරිද? අපිට ඕන වෙන ටික ගත්තාම හරි. ඉතුරු ඒවා වැඩක් නැහැ. හරි. මේ ලේසියට මම ලියාගත්තේ. දැන් ත්‍රිකෝණ දෙකක් තියෙනවනේ. ත්‍රිකෝණ තුනක් තියෙනවනේ. 1යි 2යි සම්පූර්ණ එකයි 3යි. එතකොට අපිට දැන් ඉස්සෙල්ලා බලන්න උත්තර දිහා බලන්න. හරිද? මුලින්ම අපි කරනවා උත්තර දිහා බලන්නේ. උත්තරේ මොකක්ද අහලා තියෙන්නේ? මේ දිනේ ABC ත්‍රිකෝණයේ ABC 90යි ACB 20යි D ලක්ෂය පිහිටා ඇත්තේ AB සමානයි BC යන්න එක දාගන්නවා. D ලක්ෂය BC මත පිහිටා ඇත්තේ AB සමානයි DC වන ලෙසය. AB සමානයි DC. හරි. AB සමානයි DC. මේ AB පාදේ සමාන වෙනවා DC පාදේ. මෙතන. හරි. AB සමානයි DC වන පරිදි. ADB ඇල්ෆා ලෙස ගනිමු. දැන් අහනවා මොකද? සුදුසු ත්‍රිකෝණ සඳහා sin නීතිය භාවිතයෙන් sin 80 වාරයක් sin ඇල්ෆා ඍණ 20 සමානයි sin 20 වාරයක් sin ඇල්ෆා පෙන්වන්න. හරි. දැන් පේනවනේ ඔතන තියෙන කෝණ මොනවද කියලා? කෝණ 80 ඇවිල්ලා තියෙනවා. ඇල්ෆා ඍණ 20 ඇවිල්ලා තියෙනවා. 20 ඇවිල්ලා තියෙනවා ඇල්ෆා ඇවිල්ලා තියෙනවා. දැන් බලන්න අපිට තියෙන කෝණ ටික 80යි ඇල්ෆායි ඇල්ෆා ඍණ 20යි 20යි නේ. ඒ කියන්නේ මොකද්ද 80 තියෙන්නේ මෙතන. ඇල්ෆා තියෙන්නේ මෙතන. ඇල්ෆා ඍණ 20 තියෙන්නේ මෙතන. 20 තියෙන්නේ මෙතන. එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණයයි අරන් තියනවල පේනවනේ. මේ ත්‍රිකෝණය. හරි. එහෙම එකක් පේනවනේ. එහෙනම් අපි දාමුනේ sin ක්‍රමය. අපි මුලින්ම දාමු ABD. ABD ත්‍රිකෝණයට sin නීතිය. sin නීතිය යෙදීමේ. හරිනේ. sin දැන් මෙතන 80 හරි. sin 80. බෙදීම පාදේ මොකද්ද? එයා කෙලින්ම තියෙන පාදේ AD.
සමාන. කෝණේ sin නගේ බෙදීම මේ එයාට සම්මුඛ පාදය එහෙමනේ අපි ගත්තේ. මෙතන sin alpha බෙදීම AB. දැන් මෙතන තුනම ලියන්න ඕනේ නැහැ මොකද දන්නවද? දැන් මෙතන අපිට සාමාන්‍ය තුනක් ලියනවා අපි සාමාන්‍ය ත්‍රිකෝණයකට නේ. මේ කෝණයටයි මේ කෝණයයි මේ කෝණයයි තුනටම ලියනවනේ. ඒ වුණාට තුනම අනිවාර්යෙන් ලියන්න ඕනේ නැහැ. දැන් මේ දෙකක් ලියුවත් ප්‍රශ්නයක් නැහැ. හරි දැන් මේ ගානට මම කියන්නේ. දැන් නීතිය පෙන්වන්න කිව්වට පස්සේ තුනම ලියන්න ඕනේ. අර මු පළවෙනි ටිකේ. මෙතන ගානට අපිට ඕනේ දෙකයි නම් දෙක ලියුවම ඇති. අයි දැන් මෙතනින් එන මේ අපි හිතුව මෙතනින් එන්නේ මේ අනුපාතයන්නේ. මේ අනුපාතයගේ 5යි කියලා. එහෙනම් මේ අනුපාතයත් 5 වෙන්න එපේ. ඒ හින්දා දෙකක් ගත්තම ඇති. තුනක් ඕනනම් දාගන්න අවුලක් නැහැ. ඕනනම් මෙහෙම සමානයි sin c ඍණ alpha බෙදීම PD. එහෙම ලියන්න පුළුවන්. දැන් මෙන්න මේ කැලේ මේක නෑනේ. ගාන එන්න නැති හින්දා ඒක ඕනේ නැහැ. හරිනේ. දැන් මොකද්ද අපිට එන්නේ? මෙතනින් අපිට එනවා මෙහෙම එකක් එනවා. හරි. මේක අපි දාමු 1 කියලා. ඊට පස්සේ දාමු මේ ත්‍රිකෝණනේ. ADC. නැත්නම් ACD ත්‍රිකෝණයට sin නීතිය යෙදීමෙන් මොකද්ද වෙන්නේ? ACD ට අපි දැන් අපිට ඕන කෝණ 20යි ඇල්ෆා ඍණ 20යි ඈ. මේ පයි ඍණ ඇල්ෆා එක බලමු ඒක ඕන වෙන්නේ නැති වෙයි. මේක බලමු sin අපි බලමු sin ඇල්ෆා ඍණ 20 හරි. බෙදීම මොකක්ද? බෙදීම මේ ඊළඟ මේ කෝණ. sorry sin alpha ඍණ 20 බෙදීම පාදය වෙන්නේ සම්මුඛ පාදය වෙන්නේ CD. සමානයි. මෙතන sin 20 නේ. බෙදීම එයාට සම්මුඛ වෙන්නේ AD. ඔන්න ගත්ත දෙවෙනි එක. දැන් දත්තයක් තියෙනවානේ මෙහෙම එකක්. දත්තයක් තිබ්බ නේද මුලින්ම අපි ගත්ත AB මේ AB පාදය සමානයි කියලා CD පාදය. එහෙනම් මෙතන මේ CD වෙනුවට දාන්න පුළුවන් AB කියලා. හරිද? CB වෙනුවට දාන්න පුළුවන් AB කියලා. CD වෙනුවට. එහෙනම් මේ මෙහෙම ලියන්න පුළුවන් නේ. මේ විදිහට. sin alpha ඍණ 20 බෙදීම CD කියලා අපි දාමු AB කියලා. AB සමානයි sin 20 බෙදීම AD. හරි? වෙනවනේ. දැන් මොකද වෙන්නේ? මේ ABAD ABAD දැන් ඕන්න මේව ගන්න පුළුවන්. දැන් මෙතෙන් ඕන අපිට ගන්න පුළුවන් මෙහෙම මේ ඇල්ෆා ඍණ sin alpha ඍණ 20 මෙතෙන්ට දාලා AD ගන්නවා උඩට. එතන මොකක්ද වෙන්නේ? AD බෙදීම AB සමානයි කියලා අපිට එනවා sin 20 බෙදීම sin මේ ඇල්ෆා ඍණ 20 ඔන්න ඔබ ලියා ගන්න පුළුවන්. දෙවෙනි. හරි? ඒ වගේ මේක ලියා ගන්න මේ විදිහට මේ AD එක මෙතන උඩට දාලා alpha එක පහළට ගන්න. ඒතර අපිට එකෙන් ලියා ගන්න පුළුවන් එහෙම. එකෙන් ලියා ගන්න පුළුවන් කොහොමද? AD බෙදීම මෙයා මෙතෙන්ට ගියාම AD බෙදීම AB සමානයි කියලා මොකද්ද? sin 80 බෙදීම sin alpha. දැන් පේනවනේ AD බෙදීම AB AD බෙදීම AB නේ සමානයි. ඒ කියන්නේ අපි දන්නවා sin 20 බෙදීම sin alpha ඍණ 20 සමානයි sin 80 බෙදීම sin alpha. දැන් ගන්න සරස් ගුණිතේ නේ. එතන උත්තර අපිට හම්බ වෙනවා. sin alpha sin 20 සමානයි sin 80 වාරයක් sin alpha ඍණ 20. කොහොම ගන්න? හරි. ඊළඟට B කොටසේ දෙවෙනි දෙකේ තියෙන්නේ sin 80 සමානයි cos 10 වන්නේ ඇයිදයි පැහැදිලි කර. නේ sin 80 වන්නේ sin 80 සමානයි cos 10 වන්නේ ඇයි? A9 tan alpha සමානයි sin 20 බෙදීම cos 20 ඍණ 2යි sin 10 බව පෙන්වනවා. හරි. දැන් ඉස්සෙල්ලාම පෙන්නනෝනේ sin 80 සමානයි cos 10.
අපි දන්නවා මෙහෙමනේ. අපි දන්නවා sin theta කියන්නේ cos මොකද්ද 90 නේ. ඍණ theta කියන්නේ. ඒක දන්නවනේ. නේ බැවින් sin එන අපිට බලන්න පුළුවන් sin 80 නේ. සමානයි මොකද්ද? cos මෙතන 90 නේ. ඍණ theta කියන්නේ මෙතන 80 නේ. එහෙනම් sin 80 සමානයි cos 10. ඔන්න ඔබ කියනවා නේ. දැන් ඊට පස්සේ අපිට පෙන්නන්න ඕන tan alpha පෙන්නන්න ඕනේ නේ. මේ ගත්ත උත්තරේ දාලා. එතන ගැලීම 90 දාමුනේ. 90 වරිණ theta කිය. හරි. දැන් අපි සූත්‍රය මේකනේ sin alpha sin 20 එකනේ. sin alpha sin 20 sin 80 sin alpha ඍණ 20 නේ. හරි. හරි. දැන් එනම් බලමු. අපිට පෙන්නන්න තියෙන tan alpha සමානයි දැන් වෙලා මේ හැම එකෙම පොඩ්ඩක් උත්තර දිහා බලන්න. හරිද? කෙලින්ම හදන්න එපා. උත්තරේ පොඩ්ඩක් බලලා හදන්න. sin 20යි cos 20යි ඍණ 2යි sin 10යි. හරි. දැන් මොකද වෙන්නේ? දැන් අපිට sin 20 තියෙනවා. sin 20 මෙතන sin 20 තිබ්බනේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක තියෙනවා මේ. cos 20 ඒක නෑ මෙතන නේ. ඒක නෑ. sin 10 ඒකත් නෑ. හරි. එහෙනම් මෙන්න මේ sin 20 කියන එක තියාගන්න ඕනේ. ඒක අවුලක් වෙන්නේ නැහැ. හරි. දැන් මෙහෙම ගමුකෝ. දැන් අපිට තියෙන්නේ මේකනේ. අපි දැන් දන්නේ sin alpha sin 20 සමානයි sin 80 වාරයක් sin alpha ඍණ 20. ඔන්න ඔකනේ දන්නේ. දැන් sin alpha තියාගමු. sin alpha සමානයි sin 20 මේකේ තියෙනවනේ. එහෙනම් මේකත් තියන්නේ. ඒක වෙනස් කරන්න එපා. ඒකේම තියන්න. sin 80 කියන්නේ මොකද්ද මේ? cos 10. එහෙනම් මෙතන දාන cos 10. cos 10. වතාවක් sin alpha ඍණ 20. මේ මොකද්ද? මේ sin ප්‍රසාරණය මතකනේ. sin alpha ඍණ beta කියලා ගන්නත් නේ. මොකද්ද? sin alpha cos beta ඍණ sin cos alpha sin beta. නේ. ඒ කියන්නේ මෙතන අපි ලියන්න පුළුවන් මෙහෙම. මේ තියෙන sin alpha cos 20 ඍණ cos alpha sin 20 ප්‍රසාරණය කරා. හරිනේ. දැන් මේකේ sin 20 තියෙනවා sin 20 අවුලක් නැහැ ඒක තියෙනවා. cos 20 cos 20 නැහැ නේ. ඒකක් තියෙනවා. හරි. දැන් ඊට පස්සේ අපිට පුළුවන් මේ දෙපැත්තම බෙදන්න පුළුවන් cos alpha වලින්. දෙපැත්තම බෙදන්න පුළුවන් මේ දැන් අපිට tan alpha නේ ගන්න ඕනේ මේ. අපිට ගන්න ඕනේ tan alpha. මේ පැත්තේ sin alpha තියෙනවා. මෙතන sin තියෙනවා මෙතන cos තියෙනවා. එහෙනම් මේ හැම එකම බෙදුවොත් මෙයාත් cos වලින් tan වෙනවා. මෙයාත් cos වලින් tan. මෙයා cos වලින් cos කැපිලා යනවා. එහෙනම් මේක බෙදුවොත් එහෙම cos alpha වලින් මොකද අපිට එන්නේ sin alpha බෙදීම cos alpha. මෙතන sin 20 cos 10 වතාවක් මෙතන sin alpha cos alpha cos 20 හරි ඊට මෙතන sin 20 එනවා. හරි මේ ටික ලියමුනේ ඊට ටික බලමු ඊට පස්සේ. දැන් බලමු ඊට ටික නේ මේකේ. දැන් මේ උඩින් ලියන මෙතන දැන් උත්තරේ tan alpha නේ. tan alpha වතාවක් sin 20 සමානයි මෙතන cos 10
tan alpha cos 20 ඍණ sin 20 නේ. දැන් මෙතන අපි ගුණ කරොත් එහෙනම් මොකක්ද එන්නේ? tan alpha විතර වෙනවා cos 10 cos 20 කියලා නේ. ඒතර ඒක ඕන මේ පැත්තට දාගමු නේ. දැන් අපිට එනවා tan alpha sin 20 ඍණ cos 10 cos 20 හරි. සමානයි මෙතන ඉන්න ඍණ sin 20යි cos 10යි. දැන් අපිට මේක උනම් බෙදලා ගන්න පුළුවන්, බෙදන්න පුළුවන් නේ. එතකොට tan alpha සමාන කියලා අපිට එනවා මේක ඍණ උත්තරේ අපි අයින් කරන්නේ මේක මාරු කරමු නේ. ලකුණු මාරු කරමු. එතකොට sin 20 cos 10 මෙතන cos 10 cos 20 ඍණ sin 20 මෙහෙම එකක් එනවා නේ. දැන් උත්තරේට අපිට ඕනේ උත්තරේට ගන්න පුළුවන් tan alpha sin 20 තියෙන්නේ නේ. cos 20 තියෙනවා. දෙකයි sin 10 තියෙනවා. දැන් මේ දෙපැත්තම බෙදුවොත් cos 10යි. මේ පැත්තත් cos 10යි, මේකත් cos 10යි, මේකත් cos 10යි. මොකද්ද අපිට එන්නේ? sin 20 මෙතන ඉන්නේ නේ. මෙතන cos 10 කැපෙනවා, මෙතන cos 10 කැපෙනවා. මෙතන cos 20 ඉතුරු වෙනවා. දැන් මේ sin 20 මෙතන තියෙනවානේ. දැන් sin 20 මෙහෙම ලියන්න පුළුවන්. ඒක අපි ගත්තා මෙන්න මෙහෙම මතකනේ මෙහෙම එකක් කරා. sin 2යි θ කොහොමද ගත්තේ? 2යි sin θ cos θ කියන. ද්විත්ව කෝණ ප්‍රමේය සූත්‍රය. එහෙනම් මෙතන තියෙන sin 20 ලියන්න පුළුවන් කොහොමද? 2යි sin ඒකෙන් භාගෙනේ 10 cos 10. එහෙනම් මේ තියෙන්නේ ඇත්තටම මොකද්ද මේ sin 20 කියන එක ලියන්න පුළුවන් 2යි sin 10 cos 10 කියන. ඒකත් අපි මේ cos 10ෙන් බෙදනවා. ඒතර cos 10 කැපිලා යනවා. නේ? එහෙනම් අන්තිම උත්තරේ ගන්න පුළුවන් මොකද්ද? අන්තිම උත්තරේ සමානයි sin 20 බෙදීම cos 20 ඍණ 2යි sin 10. ඔන්නව ගන්න පුළුවන්. දැන් පේනවනේ මෙතන අපි මුලින් කරපු හැම සූත්‍රෙම ඕනේ. හරි නැත්නම් මේ උත්තරේ ගන්න බෑ. හැම එකම මතක තියාගන්න මේ ඔක්කොම. හරි ඊට පස්සේ තව එකක් තියෙනවා නේ. මේ tan නෑ alpha සමානයි 30 වෙනන්නත් ඕනේ නේ. එහෙකක් තියෙනවා. අන්තිමට තියෙන්නේ එහෙම නේ. මේක තියෙන්නේ. හරි දැන් මෙතන කියන්නේ මේ මෙහෙමයි ඉහත A කොටසේ දෙවෙනි ප්‍රතිඵලය. A කොටසේ දෙවෙනි ප්‍රතිඵලය එන්නේ. ඒ කියන්නේ මේ උඩ තියෙන මෙන්න මේක ගන්න වෙනවා. මෙන්න මේ තියෙන්නේ 2යි sin 10 ඊළ කොටසක් තියෙනවා මේක ගන්න වෙනවා. 2යි sin 10 සමානයි කියලා ඒක පොඩ්ඩක් අපි දැන් වෙනම ගමු ඈ. 2යි sin 10 සමානයි cos 20 එන මූල 3යි sin 20 කියන එක. හරි ඒක දැන් මෙතෙන්ට දාගන්න වෙනවා. ඒකෙන් තමයි ගන්න වෙන්නේ මේ පහළ කොටස. alpha ගන්න. හරි. අපි දන්නා දැන් මේ tan alpha උත්තරේ මේක කියලා නේ. දැන් අපි දන්නා tan alpha සමානයි sin 20 බෙදීම cos 20 ඍණ 2යි sin 10. දැන් 2යි sin 10ට අර උඩින් අරන් තියෙනවා මෙන්න මෙහෙම කෑල්ල. ඒක මෙතෙන්ට දාමු නේ. එතකොට cos 20 ඍණ මූල 3යි sin 20 කියලා දාගන්න පුළුවන් අර උඩ ආදේශය කරලා නේ. මෙතනින් දාන්න පුළුවන් මෙතෙන්. මේ 2යි sin 10ට. දැන් මොකද්ද cos 20 ඍණ cos 20. cos 20 කැපිලා යනවා. හරිනේ. එතන මෙතන අපිට එනවා tan alpha සමානයි sin 20. මෙතන ඍණ ධන වෙනවන්නේ මූල 3යි sin 20. මූල 3 කැපෙනවනේ sorry sin 20 කැපෙනවා. 1යට මූල 3යි. tan alpha සමාන 1යට මූල 3යි. එහෙනම් alpha සමානයි 30 වෙන්නේ බෑනේ. ඇයි? 1යට මූල 3 එන්නේ tan 30ට. නේ අන්න එහෙම ගන්නදී. දැන් 2019 ගන්න. 19 ලෙවල් පේපරේ හරි. මේකෙත් මේ sin ප්‍රමේය cos ප්‍රමේය විතරක් මම දාන්නම් හරි.
හරි මෙතින් මේ B කොටස මම කියන්නේ ABC ත්‍රිකෝණයක BD සමානයි DC සහ AD සමානයි BC වන පරිදි E ලක්ෂය මත AC මත පීඩා ඇත. හරි. මේක ලියන්න ඕන. ඉස්සෙල්ලා අඳ ගන්න ඕන. ABC ABC වල BD සමානයි D ලක්ෂය තියෙන්නේ AC මතනේ. ඊට පස්සේ කියනවා BD සමානයි DC කියලා. BD සමානයි BD සමානයි DC. ඊට පස්සේ AD සමානයි BC. AD සමානයි BC. මුලින්ම BD සමානයි DC. මේ තියෙන එක හරියම අන්තර පස්සේ BD සමානයි CD. ඊට පස්සේ කියනවා AD සමානයි BC කියලා. AD සමානයි BC. AD BC පොඩ්ඩක් දික් වෙන්න ඕනේ. නැත්තම් පොඩ්ඩක් අවුල් වගේනේ. BC සමානයි AD. ඔන්න ඔය එකක් තියෙනවා. හරි ඊට පස්සේ දැන් මේ වගේ ගන්න පුළුවන් මේ වගේ පොඩි කාලේ කරපුවානේ. ඔය ගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා BAC සමානයි ඇල්ෆා කියලා. BAC කෝණේ ඇල්ෆා. BAC කෝණේ ඇල්ෆා. ACB කෝණේ බීටා. ACB කෝණේ බීටා. යයි ගනිමු. දැන් තියෙනවා සූත්‍ර ත්‍රිකෝණ සඳහා sin ප්‍රමේය දාලා sin නිකේ දාලා 2 sin alpha cos බීටා සමානයි sin alpha දන බීටා 2 බීටා බව පෙන්වන්න තියෙනවා. හරි. පෙන්වන්න තියෙන 2 sin alpha cos බීටා සමානයි sin alpha දාන 2 බීටා නේ. අන්න එක පෙන්වන්න තියෙනවා. හරි බලමු. දැන් මේක එහෙම තියෙනවනේ. මේ කෝණය alpha කියලා කියනවා මේ කෝණය බීටා කියලා කියනවා. alpha කියන්නේ BAC නේ. CAB නේ alpha කියන්නේ. alpha කියන්නේ BAC. BAC මේක. බීටා කියන්නේ ACB. ACB මේක. හරි. දැන් මොකද වෙන්නේ? මේ සමද්විපාත ත්‍රිකෝණයක් කියලා පේනවා නේ මේ. මේ ත්‍රිකෝණය සමද්විපාත ත්‍රිකෝණය. එහෙනම් සමව කෝණ සමාන වෙන්න බෑ. එහෙනම් මේක බීටා නම් මෙයත් බීටා. හරි. ඊළඟට තව මොනවද තියෙන්නේ? තව අපිට ගන්න පුළුවන් නෑ එච්චරනේ. හරි. ඊට පස්සේ දැන් මෙතන මේකක් බීටා මේකක් බීටා එහෙනම් මේ කෝණේ මොකක්ද දෙන්නේ? මෙතන කෝණේ මොකක්ද දෙන්නේ? π ඍණ 2 බීටා. 180 ඍණ 2 බීටා එන්න බෑනේ. මෙතන කෝණේ. එහෙනම් මේ කෝණේ 2 බීටා. නේ. දැන් මේ කාටයි මේ π හැදෙන්නේ? ඔන්නම දාගන්න ඕනේ. දැන් මේ උත්තරේ ඇල්ෆා තියෙනවා බීටා තියෙනවා ඇල්ෆා තියෙනවා 2 බීටා තියෙනවා. එහෙනම් මෙන්න මේ ඇල්ෆායි 2 බීටායි ඇල්ෆායි බීටා. දැන් ඇල්ෆා මෙතන බීටා. මේ කෝණය මොකක්ද දෙන්නේ? මේ කෝණය අපිට ගත්තොත් වෙනවා π ඍණ ඇල්ෆා දාන 2 බීටා. මේක. එහෙම ගන්න පුළුවන් 180 න් අඩු කරනවා alpha දාන 2 බීටා. මේ නේ ගන්න මේකක් තියෙනවා. පේනවනේ. හරි. දැන් මොකද කරන්න ඕනේ? දැන් අපිට මේ උත්තරේ දාන්න වෙනවා හරියට ත්‍රිකෝණ දෙකක් දාන්න වෙනවා. හරි අපි ගමු ඉස්සෙල්ලා මොකද්ද? ABD. ABD ත්‍රිකෝණයට දානවා sin නීතිය. නීතිය යෙදීමෙන් හරි. අපිට මෙහෙම දාමු. දැන් මෙතන මෙන්න මේක මේ ඇල්ෆා දන් 2 බීටා මෙතනක් තියෙනවනේ. මේකෙත් තියෙනවනේ. එහෙනම් අපි දාමු sin π ඍණ
alpha ධන 2යි බීටා. මේක බෙදීම යාට කෙලින්ම සම්මුඛ පාදය වෙන්නේ AD. සමානයි මේක දාමුනේ sin alpha. බෙදීම යාට සම්මුඛ පාදය වෙන්නේ BD. දැන් මේ පේනවනේ sin pi ඍණ θ නේ මේදී. sin pi ඍණ කෝණයක්. pi ඍණ කෝණයක් කියන්නේ sin කෝණය. මතකනේ sin pi ඍණ θ කියන්නේ sin θ. එහෙනම් මෙතනට එන්නේ sin alpha ධන 2යි බීටා. sin alpha ධන 2යි බීටා. හරි. බෙදීම AD මෙතන sin alpha BD නේ. හරි. ඔක එක කියලා ලාගමනේ. පළවෙනි එක. ඊට පස්සේ අපිට ඕනේ cos beta. cos beta. cos කියලා තියෙන්නේ. ඔව්. cos beta කියලා තියෙන්නේ. හරි. මොකද්ද අපි කරන්නේ ඒක? දැන් අපිට ඕන දාන්න පුළුවන් මේක නේද අපිට මේව දාමු මෙතන මෙයාට දාමුනේ sin දැන් මෙතන cos එකක් තියෙනවනේ අපිට cos එකක් ගන්න නම් අපිට පුළුවන් cos ගන්න මෙහෙමනේ අපි දන්නවා sin 2යි θ සමානයි 2යි sin θ cos θ නේ එතනින් මේ cos එකක් ගන්න මේ cos අගයක් අපිට එනවනේ අන්න ඒ හින්දා මම මෙන්න මේක දානවා sin pi ඍණ 2යි බීටා බෙදීම පාදය BC සමානයි මොකද sin බීටා බෙදීම CD නේ නැත්තම් sin බීටා මෙතන දාමු sin බීටා බෙදීම BD දැන් මෙතන මොකක්ද එන්නේ sin pi ඍණ 2යි බීටා කියන්නේ sin 2යි බීටා sin 2යි බීටා බෙදීම BC දැන් තියෙනවා BC හරි මම මේ ලියන්න sin 2යි බීටා BC කියන්නේ දැන් BC ට සමාන පාදයක් තියෙනවා දැන් AD නෙවෙයිනේ BD මෙතන BC සහ BD සමානයිනේ BD සමානයි BC වලට නෑ sorry නේ AD ට සමාන කවුද ඉන්නේ AD ට සමාන වෙලා තියෙනවා AD ට සමාන වෙන්නේ BC මෙතන AD සමාන වෙන BC එහෙනම් මෙතන sin 2යි බීටා බෙදීම BC කියන්නේ AD ට නේ එහෙනම් මම එතන AD දානවා පුළුවන් මෙතන sin බීටා බෙදීම BD කියන්නේ මේක තියෙන BD නේ හරි එහෙම දාමු එහෙනම් දැන් මෙතනත් අර ඉස්සලම ගත්ත ගානේ වගේ BD උඩට දාගමු මෙතනට නේ නැත්තම් AD මෙතන දාගමු උඩට එහෙනම් මෙයා පහළට එනවනේ එතකොට අපිට ලියන්න පුළුවන් sin බීටා 2යි බීටා බෙදීම sin බීටා සමානයි AD බෙදීම BD දැන් මෙතනින් තව එකක් ගන්න ඒ වගේම මේ මෙයා AD මෙතෙන්ට දැම්මා alpha මෙතෙන්ට අරන් ආවා එතන මොකක්ද දෙන්නේ මේක අපි 1 dash කියමු මෙතන එනවා sin alpha දැන් 2යි බීටා බෙදීම sin alpha සමානයි මෙයා උඩට ගියාම AD BD දැන් 2 dash කියලා ගමු හරි දැන් පේනවනේ AD බෙදීම BD AD බෙදීම BD නේ එකම දේ තියෙන්නේ එහෙනම් මොකද වෙන්නේ අපිට පේනවා sin 2යි බීටා බෙදීම sin බීටා සමානයි sin 2 sorry alpha ධන 2යි බීටා බෙදීම sin alpha දැන් sin 2යි බීටා sin බීටා sin 2යි බීටා කියන්නේ මොකද්ද 2යි sin බීටා cos බීටා බෙදීම sin බීටා sin alpha ධන 2යි බීටා sin alpha දැන් sin බීටා බෙදෙනවා කැපෙනවනේ මේක මෙතෙන්ට ආවට පස්සේ මේ උත්තර එනවනේ 2යි sin alpha cos බීටා සමානයි sin alpha ධන 2යි බීටා මම ගන්නවා
හරි ඊළඟට දැන් මොකද කියන්නේ? ඇල්ෆාට බීට අනුපාතය දිනවා. 3ට 2 අනුපාතය. නම් ඉහත එහි අවසාන ප්‍රතිඵලය. මේ ඒ ප්‍රතිඵලය ගන්නත් ඕන උඩ ඒක. ඒ කියන්නේ මෙන්න මේකනේ මේ 2යි මෙන්න මේ ප්‍රතිඵලය. 2යි sin 3යි θ cos 2යි θ සමානයි sin 7යි θ. නෑ ඒ විසඳන්න කියලා තියෙනනේ. එහි අවසාන ප්‍රතිඵලය. මේකේ උත්තරේ ගන්න වෙනවා නේ. හරි ඉස්සෙල්ලා මේක බඩ බලමු. මේ ඉස්සෙල්ලා මොකක්ද දෙන්නේ කියලා බලමු නේ. ඇල්ෆා බීටා අනුපාතය 3ට 2යි. ඇල්ෆා බීටා අනුපාතය 3ට 2 අනුපාතය. ඒත් අපි දන්නවා මේක ඕන නම් මෙහෙම ලියන්න පුළුවන් නේ. ඇල්ෆා බෙදීම බීටා සමානයි 3 බෙදීම 2යි. 2යි ඇල්ෆා සමානයි 3යි බීටා. හරි. කොහොම ලියන්න පුළුවන්. දැන් මෙතන මෙතන මොකක්ද තියෙන්නේ අපිට ගත්තේ 2යි sin alpha cos beta සමානයි sin alpha 2යි beta නේ. හරි. පෙන්නන්න කියලා තියෙන්නේ alpha පෙන්නන්න තියෙන්නේ. අපිට alpha ගන්න තියෙන්නේ. එහෙනම් මෙතනින් beta අයින් කරා නම් හරියනේ beta පොඩ්ඩක් පැත්තකින් තියමු. නේ. alpha බෙදීම 6. මෙතන ආයෙත් බීටා වෙනකොට අපි දාමු බීටා කියන්නේ මොකද්ද? බීටා සමානයි 2යි alpha බෙදීම 3. මෙතන දාමුනේ 2යි sin alpha cos beta cos 2යි alpha බෙදීම 3 සමානයි මෙතන sin alpha කියන්නේ alpha දාන 2යි beta දෙවාරයක් 2යි alpha බෙදීම 3. ඒතකොට 2යි sin alpha cos 2යි alpha බෙදීම 3 සමානයි sin මෙතන 4යි alpha බෙදීම 3 නේ. ඒතකොට 4යි alpha බෙදීම 3 ධන alpha කියන්නේ 7යි alpha බෙදීම 3. 7යි alpha බෙදීම 3. දැන් මේකත් අර ඉස්සලා අර තිබ්බ ගාන වගේ එනවනේ. එහාට එනවනේ. මේ ඉස්සලා අර තිබ්බ ගාන එකේ මේවට තිබ්බ 2යි sin 3යි θ cos 2යි θ සමානයි sin 7යි θ. දැන් මේකත් ඒ ආකාරයට එනවනේ මේ බලන්න මේ. අපි ගත්තොත් මේ දෙක තියෙනවා. හරි sin 3යි θ cos 2යි θ. හරි මේ sin alpha කියන්නේ මොකද? alpha කියන්නේ මෙහෙමනේ. මෙහෙම ලියන්න පුළුවන් alpha වලට. alpha ලියන්න පුළුවන් මේ විදිහට. 3 වාරයක් alpha බෙදීම 3යි. ඒක හරිනේ. 3 වාරයක් alpha බෙදීම 3යි. මෙතන cos දෙවාරයක් alpha කියන්නේ මෙතන ඇත්තම θ කියන්නේ මොකද්ද? θ කියන්නේ alpha බෙදීම 3 කියන එක. ඒතර මේ තියෙන ඒ වගේ 3 ගුණයක් 3යි θ. cos වල ඒ වගේ දෙගුණයක් තියෙන 2යි θ. මේ තියෙන මොකද්ද? sin වල ඒ වගේ 7 ගුණයක් තියෙනවානේ 7යි θ. මෙන්න මේ ආකාරයෙන් තියෙන. θ සමානයි alpha බෙදීම 3 කියලා නේ. හරි. දැන් මේකේ උත්තරේ ගන්න අපි මෙතන අර විසඳුම් ටිකක් ගන්න එපා නේ. මෙන්න මේ සමීකරණේ විසඳුම ගන්න. මේ සමීකරණේ විසඳුම ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? මම දැන් දාන්නම් මොකද මේක මුලින් ගත්ත හින්දා හරි. නැත්තම් මේක හදන්න ඕනේ. දැන් ගාන අපි පස්සේ බලමු හදා ගන්නකොට කොහොමද දෙන්නේ කියලා. දැන්ට මේ මම නිකම්ම දාන්න උත්තරේ මොකද්ද? මෙතන උත්තරේ මොකක්ද ආවේ කියලා. දැන් උත්තරේ ඇවිල්ලා තියෙන්නේ වෙන cos 6යි θ සමානයි භාගය කියලා. cos sin θ සමානයි බිඳුව කියලා. මේ සූත්‍රය මේ විසඳුම තමයි cos 6යි θ සමානයි භාගය නැත්නම් sin θ සමානයි බිඳුව කියලා. දැන් අපි දන්නවා θ කියන්නේ මේකනේ. θ කියන්නේ alpha බෙදීම 3යි නේ.
හරි. ඒක නම් වෙන්නේ මේකට දාලා බලමුනේ. cos 6 වරක් θ. කියන්නේ ඇල්ෆා බෙදීම 3යි. සමානයි භාගය. එහෙනම් මෙතන මේ කැපෙනවා 2 වෙනවනේ 2 වෙනවනේ. cos 2යි ඇල්ෆා සමානයි භාගය. මේ ලියමුනේ. මේ ලියන cos 2යි ඇල්ෆා සමානයි භාගය. එහෙනම් 2යි ඇල්ෆා වෙන්න ඕනේ මොකද්ද? භාගයට එන්නේ cos 60 නේ. භාගය කියන්නේ cos 60. cos අගේ ගත්තොත් 60. එහෙනම් ඇල්ෆා 2යි ඇල්ෆා සමානයි π බෙදීම 3 නම් ඇල්ෆා සමානයි π බෙදීම 6යි. අන්නේ වරන් තියෙන්නේ නේ. මේකේ උත්තරේ මම කෙලින්ම මෙතන දාලා තියෙන්නේ. ඒක තමයි මේ ගත්තේ. හරි.